දරුවනි දැන් ඔබට චුට්ටක් වෙනස් විදිහට ගානක් දීලා තියෙන දත්ත ටික. රූපය සාමාන්‍ය විදිහ රූපයමයි. දැන් ඔබට මේ ක්ෂමතාවත් එක්ක දැන් මෙන්න මේ රූපය බලන්නකෝ. මේ රූපේ දත්ත විදිහට ඔබට වීත් නැහැ අයිත් නැහැ. හැබැයි මෙන්න මේ 5 ඕම් ප්‍රතිරෝධයෙන් නිපද වෙන ක්ෂමතාව විතරක් දීලා තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම ක්ෂමතාවේ සමීකරණ අපි දන්නවා මොනවද තියෙන්නේ? රයිට්. ක්ෂමතාවේ සමීකරණ මොනවද තියෙන්නේ? මතක් කරමු බලන්න. P සමානයි VI. P සමානයි I වර්ග R. P සමානයි V වර්ගයේ බෙදීම R. මතකද මේ ටික? මතකයි. P සමානයි VI, P සමානයි I වර්ග R, P සමානයි V වර්ගයේ බෙදීම R. හරි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ පරිපතේ අපිට දීලා තියෙන දරුවනේ මෙන්න මේ ක්ෂමතාව. ක්ෂමතාව වොට් 20යි. මේ වොට් 20 කාටද අයිති? මෙන්න මේ 5 ඕම් ප්‍රතිරෝධයට තමයි මේ වොට් 20 අයිති. මෙන්න මේ වොට් 20 අයිති 5 ඕම් ප්‍රතිරෝධයට. හරි. බලමු. අපි ගත්තොත් එහෙම එතකොට මම මෙන්න මේ ප්‍රතිරෝධය පැත්තකට ගන්නවා. ඔන්න 5 ඕම් කියන ප්‍රතිරෝධය පැත්තකට ගන්නවා. මෙයාගේ ක්ෂමතාව P සමානයි 20 වොට්. P සමානයි 20 වොට්. R සමානයි 5 ඕම්. ක්ෂමතාව 20 වොට්, ප්‍රතිරෝධය 5 ඕම්. එතකොට මට මෙන්න මෙයාගේ I සහ V මං දැන් මෙන්න මෙතන ගත්තට පස්සේ රයිට් මෙන්න මේ I සහ V අතර මේ 5 ඕම්ට අදාළ විභවාන්තරය මම V1 වගේ කියලා ගන්නවා. හරිද? අපි ගැලුවොත් එහෙනම් මේ ශ්‍රේණිගත පරිපතය අපිට මෙතන දීලා තියෙනවා 5 ඕම් සහ 15 ඕම් කියලා ප්‍රතිරෝධ දෙකක්. බලමු. හරි. අපි ගත්තොත් එහෙම කෝෂයේ තියෙනවා ඔබ මේ කෝෂවල සංකේතය මම දන්නවා. ඒකට මම යලිත් මතක් කරන්න යන්නේ නැහැ දරුවනේ. එතකොට දැන් මෙතන ප්‍රතිරෝධ දෙක 5 ඕම් සහ 15 ඕම් නේ. මට මේක පහයි ඕම් සහ 15 ඕම් ප්‍රතිරෝධ දෙක තියෙනවා. එතකොට දැන් මෙන්න මෙතන තියෙන විභවාන්තරය V නම් මේ ස්ථානයේ තියෙන විභවාන්තරය V නම්
මේ v මොකද වෙන්නේ දරුවනේ? මේ v බෙදෙනවා නේද? මේ දෙන්න දැන් ශ්‍රේණිගතයි නම් පුතාලා ශ්‍රේණිගත පරිපථයක මේ ශ්‍රේණිගත පරිපථයක මේක v1 මේක v2 ආකාරයට බෙදෙනවා. මේ v සමාන වෙනවා මේ v1 සහ v2 ඓක්‍යයන්ට. එතකොට මේ පරිපථයේ ගලන ධාරාව අපි ගත්තොත් එහෙම පරිපථයේ ගලන ධාරාව I කියලා. I පරිපථයේ ගලන ධාරාව මෙන්න මේ ආකාරයට මෙහෙම යනවා. පැහැදිලිද? right. එතන මේක v r මේක I v r මේක I. පැහැදිලිද? right. එතකොට අපි දැන් මෙන්න මේ 5 ඕම් ප්‍රතිරෝධය ගත්තාම එහෙනම් මම මේ 5 යෝගී විභවාන්තරේ v1 කියලා ගත්තා. එතකොට මට මෙන්න මේකේ p සහ v අතර සම්බන්ධ තියෙනවා. මේ සමීකරණ තුනක් තියෙනවා. බලමු. ඔන්න p සමානයි vi. p සමානයි I වර්ග r. p සමානයි v වර්ගයට r. p සමානයි v වර්ගයට r. හරි. දැන් මම මේ 5 ඕම් ප්‍රතිරෝධයේ r දන්නවා p දන්නවා. ඒ කියන්නේ මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ p ව දන්නවා r ව දන්නවා. p ව දන්නවා r ව දන්නවා. දැන් මේ සමීකරණේ මම මේ පද දෙකම දන්නේ නෑ දරුවනේ. පැහැදිලිද? මෙන්න මේ සමීකරණය ගත්තොත් මම 5 ඕම්ට අදාළ p විතරයි දන්නේ r දන්නෙත් නෑ v දන්නෙත් නෑ. එහෙනම් මට මේ සමීකරණය පාවිච්චි කරන්න බෑ. එතකොට අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ සමීකරණය p සමානයි I වර්ග r. p සමානයි I වර්ග r. එතකොට අපි ගත්තොත් එහෙම p ගියාගේ මම මෙන්න මේ සමීකරණයට දාලා I ව හොයමු. මේ සමීකරණයට දාලා v ව හොයමු බලන්න. p සමානයි p කියන්නේ ක්ෂමතාව සමානයි I වර්ග. I ව දන්නේ නැහැ. I වර්ග r. ක්ෂමතාව 20 සමානයි I වර්ග r ගියගේ 5යි. 5 වරක් 4යි. 4 සමානයි I වර්ග. එහෙනම් මම මේ දෙපැත්තෙම ගන්නවා වර්ගමූලය 2 ඇම්පියර් සමානයි I. I සමානයි ඇම්පියර් 2යි. පැහැදිලිද මම හිතන්නේ. එහෙනම් ඔන්න මම මේ I ගියගේ හොයාගත්තා දරුවනේ. I ගියගේ සමානයි 2 ඇම්පියර්. මේ විදිහටම මට මෙන්න මේ p සමානයි v වර්ගයේ බෙදීම r කියන සමීකරණය හොයලා පාවිච්චි කරලා p සමානයි v වර්ගයේ බෙදීම r කියන සමීකරණය පාවිච්චි කරලා v ව හොයන්න බලමු. p දන්නවා 20i වොට් r දන්නවා 5i ඕම්. p සමානයි v වර්ගයට r. p සමානයි v වර්ගයට r. p ගියගේ 20i වොට් p සමානයි v වර්ගය r ගියගේ 5i. අතර මෙතන v ගියගේ අපි v1 කියලා ගමු ඈ v1. හේතුව දැන් මම මේ p සමානයි v වර්ගයට r දාන්නේ මේ 5 ඕම් ප්‍රතිරෝධයට. මෙන්න මේ 5 ඕම් ප්‍රතිරෝධයට තමයි p සමානයි v වර්ගයට r කියන සමීකරණය පාවිච්චි කරන්නේ. එතකොට මම ගත්තොත් එහෙම
පස්වරක් 20 100යි 100 සමානයි v1 වර්ගය වෙනවා. 100 සමානයි මෙන්න මේ v1 වර්ගය වෙනවා. එහෙමනම් මම මෙන්න මෙයාගේ දෙපැත්තෙම මොකද කරන්නේ? මෙයාගේ මේ දෙපැත්තෙම මම වර්ගමූල ගන්නවා. ඇයි v වර්ගයක් මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය මෙන්න මේ v1 වනේ. v1 ව තමයි හොයා ගන්න ඕනේ. v1 වර්ගයක් අවශ්‍ය නැහැ පුතේ. එහෙනම් මට එන 100 වර්ගමූලය 10 සමානයි v1 කියලා. 10යි වෝල්ට් සමානයි v1. එහෙනම් මෙතන මට එනවා මෙන්න මෙතන v1 ගියගේ කීයයි කියලාද? 10යි වෝල්ට් කියලා. හරි. දැන් මම මේ පරිපතයේ හොයාගත්තා මෙන්න මේ I ගියගේ ඇම්පියර් 2යි කියලා. මෙන්න මේ පරිපතයේ මම හොයාගත්තා I ගියගේ කීයද පුතේ? ඇම්පියර් 2යි කියලා. එතකොට මේ ඇම්පියර් 2 ගත්තොත් එහෙම මෙන්න මේ 5 ඕම් ප්‍රතිරෝධය හරහා යන ඇම්පියර් 2ක් ඒ වගේ මෙන්න මෙයා හරහා යනවා ඇම්පියර් 2ක්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම v සමානයි IR. මෙතන මම v2 ගාගේ ගත්තොත් එහෙම v2 ගාගේ ගත්තොත් එහෙම මොකද වෙන්නේ? v සමානයි IR. I ගාගේ 2යි R ගාගේ 15යි. එහෙනම් දෙවරක් 15 කීයද? 30යි වෝල්ට් සමානයි v2. මෙන්න මේ v2 සමානයි 30යි වෝල්ට්. එතකොට පුතේ මගෙන් ඇහුවොත් දැන් මම මෙන්න මේ ගිය පරිධාරාව අරගෙන මම 20 සමානයි අරදලා දැන් මෙන්න මේකේ විභවාන්තරය මෙන්න මේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරය 10යි වෝල්ට්. මෙන්න මෙයා හරහා විභවාන්තරය 30යි වෝල්ට්. පැහැදිලිද? මෙයා හරහා විභවාන්තරය 10යි වෝල්ට්. මෙයා හරහා විභවාන්තරය කීයද පුතේ? 30යි වෝල්ට්. එතකොට අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ v වෙන්නේ කීයද? හරි. අපි ගත්තොත් එහෙම v සමානයි v1 ධන v2 නේද? v1 වෙන්නේ වෝල්ට් 10යි v2 වෙන්නේ වෝල්ට් 30යි. එහෙනම් මුළු v වෙනවා කීයද? 30යි 10යි 40යි වෝල්ට්. ඒ කියන්නේ මෙන්න මේ කෝෂයේ විභව අන්තරය 40යි වෝල්ට් වෙනවා. මෙන්න මේ කෝෂය ගත්තොත් මේ කෝෂයේ විභව අන්තරය වෝල්ට් 40ක් වෙනවා. පැහැදිලි නේද? හරි. දැන් බලමු මේකේ අහන ප්‍රශ්න මොනවද කියලා. විභවාන්තරය හෙව්වා 15 ඕම් හරහා 15 ඕම් හරහා ක්ෂමතාව. රයිට්. පරිපතයේ මුළු ක්ෂමතාව. හරි. දැන් අපි හොයාගත්තා 15 ඕම් හරහා හරි. දැන් මම ගත්තොත් එහෙම මේ 15 ඕම් හරහා දැන් මෙන්න මේ පරිපතයේ එක ස්ථානයකින් ශ්‍රේණිගත පරිපතවල ලක්ෂණ තමයි මේ පරිපතයේ එක ස්ථානයකින් ඇම්පියර් 2ක් ගියා කියන්නේ මෙන්න මේ ශ්‍රේණිගත පරිපතයේ පුරාවටම ඇම්පියර් 2 බැගින් යනවා දරුවනේ. එහෙනම් මේක ඇම්පියර් 2යි නම් මම ගත්තොත් එහෙම මෙන්න මේක දිගේම අපි ඇම්පියර් 2 ගානේ යනවා. එහෙමනම් මෙන්න මේ මගේ 15 ඕම් ප්‍රතිරෝධය හරහාත් මෙන්න මෙයා හරහාත් යනවා මොකද්ද? ඔව්. ඇම්පියර් 2ක්. එහෙනම් මට මෙන්න මෙයාගේ ක්ෂමතාව අවශ්‍ය නම් P සමානයි I වර්ග R P සමානයි I වර්ග R එහෙනම් P සමානයි I කියන්නේ 2 වර්ගය R කියන්නේ 15යි. I කියන්නේ 2යි 2 වර්ගය 15යි. එමනම් P සමානයි 2 වර්ගය 4යි 4 වැඩි කිරීම 15යි 15 15 30යි 30යි
60යි වොට්. P සමානයි වොට් 60යි. පැහැදිලි මම හිතන්නේ මෙයාගේ ක්ෂමතාව වොට් 60යි මෙන්න මේ 15යි ඕම් මගින් දෙන ක්ෂමතාව. එතකොට මෙන්න මේ පරිපථයේ මුළු ක්ෂමතාව අහනවා. මෙන්න මෙතනින් ක්ෂමතාව වොට් 20යි නම් මෙන්න මෙයාගේ ක්ෂමතාව 60යි වොට් නම් 5යි ඕම් හරහා ක්ෂමතාව 20යි වොට් නම් 15යි ඕම් හරහා ක්ෂමතාව 60යි වොට් නම් අපිට මෙන්න මෙයාගේ මුළු ක්ෂමතාව වැටෙනවා කීයයිද 60යි 20යි 80යි වොට්. මුළු ක්ෂමතාව වැටෙනවා 80යි වොට්. අපෙන් අහනවා තප්පර 60ක කාලයක් තුල මේ තප්පර 60ක කාලයක් තුල පරිපථයේ මුළු තාප ශක්තිය තප්පර 60 කාලයක් තුල පරිපථයේ මුළු තාප ශක්තිය. එහෙනම් අපි දන්නවා Pt සමානයි h. එහෙනම් ක්ෂමතාව 80යි p ගියගේ 80යි කාලය 60යි. එහෙනම් 0.06කට 4800යි වොට්. එහෙම නැත්නම් 4.8යි කිලෝවොට්. කිලෝ මේක වොට් නෙමෙයි වෙන්න ඕනේ. h ගියාගෙන ජූල්. ජූල් මේක 4.8යි කිලෝ ජූල්. මම හිතන්නේ කරපු වැඩේ පැහැදිලි. හරි. අපි එමනම් තවත් ගැටලුවක් වෙත යමු බලන්න. දැන් අපිට දීලා තියෙනවා මෙන්න ප්‍රතිරෝධ තුනකින් යුක්ත පරිපථයක්. හරි. ප්‍රතිරෝධ තුනකින් යුක්ත පරිපථයක් අපිට දීලා තියෙනවා. හැබැයි මේ පරිපථයේ එකක ක්ෂමතාව විතරයි දීලා තියෙන්නේ. මෙන්න මේ 5 ඕම්ගේ ක්ෂමතාව දීලා තියෙනවා. වෙනත් කිසිම දත්තයක් දීලා නෑ මට. හරි. බලන්නකෝ දැන් අපිට ගලන ධාරාව 15 ඕම් හරහා 10 ඕම් හරහා ක්ෂමතාව රයිට් මේ ටික. අපි බලමු කොහොමද මේක පටන් ගන්න කියලා. 5 ඕම් 5යි 15යි 10යි. අපි මේක පොඩක් කුඩා කරගමු නැත්නම් අපිට ගණන් හදන්න තියෙන ඒරියා එක අඩු වෙන්න පුළුවන් නිසා. දැන් ගත්තොත් මේක 5යි ඕම් මේක 15යි ඕම් මේක 10යි ඕම්.
මෙහෙම තමයි තියෙන්නේ නේද? right. පහයි 15යි 15යි ඕම් 10යි ඕම්. මට දත්තයක් විදිහට දීලා තියෙනවා මේකේ 20යි වෝල්ට්. 5 ඕම්ගේ දීලා තියෙනවා මෙතන මෙන්න මෙයාගේ P සමානයි 20යි වෝල්ට් කියලා. දැන් මම ගත්තොත් එහෙම දරුවනේ මෙන්න මේකේ නොදන්න පද ටික අපි ලකුණු කරන්න යනවා. දැන් මෙතන මට ප්‍රතිරෝධ 3ක් තියෙනවා නේද? ප්‍රතිරෝධ 3ක් තියෙනවා. එතකොට අපි මෙතන ගත්තොත් එහෙම මෙතනින් ගලනවා I කියලා ධාරාවක්. මෙතනින් යනවා I. මෙතනින් යනවා I. මෙතනින් යනවා I. right. මේ කෝෂය අපි V කියලා ගමු. එතකොට කෝෂයේ ධනාග්‍රයෙන් එළියට යනවා ධාරාවක්. I කරන්ට් එකක් එහෙම නැත්නම් ධාරාවක්. මේ ධාරාව ශ්‍රේණිගත පරිපථයක යන්න වෙන පාරක් නැහැ. මෙන්න මේ පාරවල් දිගේ ගිහිලා ආපහු මෙන්න මේ කෝෂය තුලට ගලාගෙන එනවා. පැහැදිලිනේ? හරි. එතකොට අපි ගත්තොත් එහෙම 5යි ඕම් 15යි ඕම් 10යි ඕම්. දැන් මෙතන ප්‍රතිරෝධ 3ක් තියෙනවා. දැන් මේ හැම ප්‍රතිරෝධයක් අසලම සමාන්තරගත අවස්ථාවේ දරුවනේ හැම ප්‍රතිරෝධයක් අසලම විභාවයක් නවතිනවා. එහෙනම් 5යි ඕම් කියන ප්‍රතිරෝධයේ මේ අග්‍ර දෙකේ මෙන්න මේ 5යි ඕම් කියන ප්‍රතිරෝධයේ දෙකලවර විභවාන්තරය අපි ගමු V1යි කියලා. මෙයාගේ විභවාන්තරය අපි ගමු V2යි කියලා. මෙයාගේ විභවාන්තරය අපි ගමු V3යි කියලා. මෙතන විභවාන්තරය V1යි කියලා ගමු. මෙතන V2යි කියලා ගමු. මෙතන V3යි කියලා අපි ගමු. හරි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මම මේ කට්ටිය එක එක්කෙනා රවුම් කරනවා. මම ලාවර්ණයකින් මෙන්න මේ ප්‍රතිරෝධයට අයිති ටික මම මෙහෙම රවුම් කරනවා. ඒ වගේම මෙයාව රවුම් කරන්න. ඒ වගේ මෙන්න මෙයාව රවුම් කරන්න. පැහැදිලි මං හිතන්නේ. එතකොට මං ගත්තොත් එහෙම V1 V2 V3 කියලා මෙන්න මේ V ගියාගේ මෙන්න මෙයාගේ මම ගත්තොත් ක්ෂමතාවත් එක්ක සම්බන්ධ වෙච්ච සමීකරණ කිහිපයක් තියෙනවා. මොනවද දරුවනේ ක්ෂමතාව සමග සම්බන්ධ වෙන සමීකරණ ටික. ක්ෂමතාවත් එක්ක සම්බන්ධ සමීකරණ මොනවද? කියන්න බලන්න මාත් එක්කම කටහරලා කියන්න බලන්න. එකක් මොකද්ද? P සමානයි VI. අනිත් එක P සමානයි I වර්ග R. අනිත් එක P සමානයි V වර්ගයේ බෙදීම R. හයි කියන්න බලන්න මාත් එක්ක. P සමානයි VI. P සමානයි I වර්ග R. P සමානයි V වර්ගයේ බෙදීම R. හරි. ගත්තොත් P සමානයි VI. P සමානයි I වර්ග R. P සමානයි V වර්ගය බෙදීම R. P සමානයි VI. P සමානයි I වර්ග R. P සමානයි V වර්ගයේ බෙදීම R. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන මම P දන්නවා. ඒ කියන්නේ මේකේ P දන්නවා මම P ව දන්නවා. ඊට අමතරව මම R ව දන්නවා. right. එතකොට මට
මෙන්න මේ සමීකරණ දෙකේ මේ තුනෙන් පාවිච්චි කරන්න පුළුවන් සමීකරණ මොනවද තියෙන්නේ? මේ ගාන හදන්න පාවිච්චි කරන්න බැරි සමීකරණ මොනවද තියෙන්නේ? මේ ගාන හදන්න මට පාවිච්චි කරන්න පුළුවන් සමීකරණ මොනවද තියෙන්නේ දරුවනේ? පාවිච්චි කරන්න බැරි සමීකරණ මොනවද තියෙන්නේ? හරි. දැන් මං ගත්තොත් එහෙම මෙන්න මේ කාර්යය සඳහා මට මේ සමීකරණේ නොදන්න පද දෙකක් තියෙන නිසා මට මේ සමීකරණය පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. එතකොට මම දන්නවා මේකේ ක්ෂමතාව P ගියගේ 20 වෝල්ට් ප්‍රතිරෝධයගේ R සමානයි 5 ඕම්. එහෙමනම් මම මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා බලමු. මම ලියනවා වගන්තියක් විදිහට ලිව්වොත් 5 ඕම් ප්‍රතිරෝධයට මේ 5 ඕම් ප්‍රතිරෝධයට 5 ඕම් ප්‍රතිරෝධයට 5 ඕම් ප්‍රතිරෝධයට මෙන්න මේ සමීකරණය P සමානයි I වර්ග R යෙදීමෙන් P සමානයි I වර්ග R සමීකරණය යෙදීමෙන් P ගියගේ 20යි සමානයි I වර්ග I ගියගේ දන්නේ නැහැ අපි R ගියගේ 5යි. එහෙමනම් අපි ගත්තොත් එහෙම 4යි 4 සමානයි I වර්ග. ඒ කියන්නේ I සමානයි වර්ගමූල 4යි කියන්නේ I ගියගේ පුතේ උත්තර මොකක්ද වෙන්න ඕනේ? I කියන්නේ ධාරාව. ධාරාවේ ඒකක මොනවද වෙන්න ඕනේ පුතාලා? ඇම්පියර් නේ. I ගියගේ මට ලියන්න හැකියාව තියෙනවා 2 ඇම්පියර්. I ගියගේ I සමානයි 2 ඇම්පියර් කියලා මට ලිවීමේ හැකියාවක් තියෙනවා. හරි. දැන් මම මෙන්න මේ සමීකරණය පාවිච්චි කරොත් P සමානයි V වර්ගයට R. ක්ෂමතාව සමානයි V වර්ගයට R. P සමානයි ක්ෂමතාව කියන්නේ මේකේ P සමාන ලියනවා ප්‍රතිරෝධයගේ 5 ඕම්ට 5 ඕම් ප්‍රතිරෝධයට P සමානයි V වර්ගයේ බෙදීම R යෙදීමෙන් 20 සමානයි V. ප්‍රතිරෝධය 5යි. එහෙනම් මම ගත්තොත් එහෙම මෙන්න මේ 5 20ෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ 100 සමානයි V. පුතේ V කියලා කියන්නේ විභව අන්තරය නේ. එහෙනම් අපි විභව අන්තරය මනින්නේ කාගෙන්ද? වෝල්ට් වලින්. එහෙනම් මම දන්නවා වෝල්ට් කියලා. අතන මේ V ගේ උත්තරේ නෙමෙයි ආවේ V1 ගේ උත්තරේ. හේතුව මම 5 ඕම්ට තමයි මේ P සමානයි V වර්ගයට R යෙදුවේ. එතකොට මට 5 ඕම්ට යෙදුවාම මට ලැබෙන්නේ 5 ඕම්ට අදාළ විභවාන්තරය විතරයි. නැතුව මුළු කෝෂයේම විභවාන්තරය නෙමෙයි මේ ලැබුණේ. මේ ලැබුණේ දරුවනේ 5 ඕම්ට විතරක් අදාළ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මෙන්න මේ V1 ගේ තමයි මට ලැබුණේ කීයයි කියලාද? V1 ගේ මට ලැබුණා 100 වෝල්ට් කියලා. හරි. දැන් මෙතන V1 ගේ 100 වෝල්ට්. මෙතනින් ගලන I ගේ 2 ඇම්පියර්. මේ I ගේ
දෙකයි ඇම්පියර්. හරි. දැන් මෙතනින් 2 ඇම්පියර් යනවා කියන්නේ දරුවෝ. මෙතනින් මේ ඇම්පියර් දෙකක් යනවා කියන්නේ මෙතනට යනවා කොච්චරද? 2 ඇම්පියර් මෙතනට යනවා 2 ඇම්පියර්. හරි. මෙතනට යනවා 2 ඇම්පියර් මෙතනට යනවා 2 ඇම්පියර් මෙතනට යනවා 2 ඇම්පියර්. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මට මෙන්න මේ 15 ඕම් ප්‍රතිරෝධය විතරක් මම ගන්නවා. 15 ඕම් ප්‍රතිරෝධය ගත්තොත් එහෙම මම මෙන්න මේ ප්‍රතිරෝධය ගත්තොත් 15යි 2 ඇම්පියර් 15 ඕම් මේක 15යි ඕම් මෙතන යනවා 2 ඇම්පියර් මේක V2. මට හැකියාවක් තියෙනවා මෙන්න මේ V2 යගේ ගණනය කරන්න. එහෙනම් මට ලියන්න පුළුවන් මේකේ මෙන්න මේ 15යි ඕම් ප්‍රතිරෝධයට 15යි ඕම් ප්‍රතිරෝධයට V සමානයි IR යෙදීම. 15 ඕම් ප්‍රතිරෝධයට V සමානයි IR යෙදීමේ. අපි දන්නවා මෙන්න මෙයාගේ V ගියා කිය. V2 සමානයි I ගියාගේ 2 වතාවක් R ගියාගේ 15යි. එහෙනම් V2 සමානයි 15 30 වෝල්ට්. මම මෙන්න මේ 30 වෝල්ට් මට ඒ වගේම මෙන්න මෙයාගේ ක්ෂමතාවත් 15යි ඕම් වෙන වර්ණයකින් ලියමු අපි. 15යි ඕම් ප්‍රතිරෝධය නිපදවන ක්ෂමතාව අපිට ලේසි I සහ R දන්නවා නම් මට මේකේ ක්ෂමතාව I සහ R දරන ක්ෂමතාව ලියන්න ලේසි. P සමානයි I වර්ග R එහෙනම් P කියන්නේ ක්ෂමතාව I වර්ග කියන්නේ 2 වර්ගය R කියන්නේ 15යි එහෙනම් P සමානයි 2 වර්ගය 4යි වැඩි කිරීම 15 15යි 15යි 30යි 30යි 60යි P සමානයි 60යි වෝල්ට්. P සමානයි 60යි වෝල්ට්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේකට P සමානයි අපි ඉස්සර මෙන්න මෙයාගේ V3 හොයාගන්න ඕනේ. මෙයාගේ ටික ගත්තොත් දැන් මේකේ I දන්නවා පුතේ R දන්නවා. එහෙනම් මට I දන්නවා නම් R දන්නවා නම් මෙන්න මේ 10 ඕම්ගේ දෙකලවර විභවාන්තරය V3 හොයන්න පුළුවන් නේ. අපි දන්නවා මම ලියනවා 10 ඕම් ප්‍රතිරෝධයට මෙන්න මේ 10 ඕම් ප්‍රතිරෝධයට V සමානයි IR යොදමු.
මෙන්න මේ 10 ඕම් කියන ප්‍රතිරෝධයට අපි V සමානයි IR යොදනවා. එතන මේ V වෙන්නේ V3 සමානයි I ගිය 2යි R ගිය 10යි V3 සමානයි දෙවරක් 10 20යි වෝල්ට්. V3 සමානයි 20යි වෝල්ට්. එතකොට right මෙතන පුතේ මේ V1 වර්ගය නෙමෙයි මෙතන V1 වර්ගය. එහෙනම් මේකේ වර්ගමූලය ගත්තොත් එහෙම V1 සමානයි V1 සමානයි 10යි වෝල්ට්. V1 සමානයි 10යි වෝල්ට්. මේක 100යි වෝල්ට් නෙමෙයි මේක 10යි වෝල්ට්. V2 කීයද ආවේ? V2 ආවේ 30යි වෝල්ට්. 30යි වෝල්ට්. දැන් V3 එනවා 20යි වෝල්ට්. මම මෙතන V වර්ගය අරන් තිබුණේ නෑ දරුවා. මෙතන V වර්ගයක් අරන් තිබුණේ නෑ. මේකේ V1 වර්ගය තමයි වර්ගමූල 100 වෙන්නේ. එහෙනම් මම මේ දෙපැත්තේ වර්ගමූලය ගත්තාම V1 සමානයි 10 වෝල්ට් වෙනවා. හරි. එතකොට හරි. මෙන්න මෙයාගේ දැන් මෙන්න මේ 10 ඕම් ප්‍රතිරෝධයට ප්‍රතිරෝධයට P සමානයි I වර්ග R ව යෙදුවා නම් මෙන්න මේ 10 ඕම් ප්‍රතිරෝධයට P සමානයි I වර්ග R යෙදුවා නම් මොකද කරන්නේ? P සමානයි I කියන්නේ 2 ඇම්පියර් 2 වර්ගය වතාවක් R කියන්නේ 10යි I වර්ග right. එහෙනම් අපිට එනවා මේ P සමානයි 2 වර්ගය වතාවක් 10යි කියන්නේ P සමානයි 2 වර්ග 4යි 4 වරක් 10යි P සමානයි 40යි වොට්. එහෙනම් අපිට මේකේ ක්ෂමතා ටික බලමු. මේක 20යි වොට් මේක 40යි වොට්. ඒ කියන්නේ 10යි ඕම්ගෙන් ආවා 40යි වොට් 15යිගෙන් ආවා 60යි වොට්. මේකෙන් ආවා 60යි වොට් 20යි වොට් 60යි වොට් 40යි වොට්. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ පරිපතේ දරුවෝ මෙන්න මේ සම්පූර්ණ පරිපතේ ගත්තොත් අපිට මෙන්න මේ සම්පූර්ණ පරිපතේ ක්ෂමතාව 40යි 20යි 60යි 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 120යි. පරිපතයේ මුළු ක්ෂමතාව P total කියන්න පුළුවන් මට. එක්කෙනෙක් 20යි වොට් ධන 60යි වොට් ධන 40යි වොට් 40 20 60 60 120යි 120යි වොට්.
එතකොට දරුවනේ අපෙන් අහනවා 126 වොට් තමයි සම්පූර්ණම තප්පර 60ක කාලයක් තුල මුළු තාප ශක්තිය. දැන් මුළු ක්ෂමතාව ආව අපිට 120යි වොට් කියලා. අපි දන්නවා ක්ෂමතාව කාලයෙන් වැඩි කරොත් මෙන්න මේ ක්ෂමතාව කාලයෙන් වැඩි කරොත් අපිට ලැබෙනවා මොකද්ද? තාප ශක්තිය. එහෙනම් ක්ෂමතාව 120යි වැඩි කිරීම 60යි සමානයි h. එහෙනම් අපි ගත්තොත් එහෙම 120 60 වැඩි කරනවා අපි. 120 වැඩි කරන අපි 60න් 7200යි ජූල්. 7200යි ජූල්. එහෙම නැත්නම් 7.2යි කිලෝ ජූල් සමානයි h. h සමානයි 7.2යි කිලෝ ජූල්. පැහැදිලි මං හිතන්නේ. හරි. දැන් ඔබ මේ ගාන හදපු විදිය බලන් හිටියා. දැන් මුල ඉඳලා මේ ගානට ගිහිල්ලා දරුවෝ මෙන්න මේ ගානට ගිහිල්ලා ඔබ විසින් තනියම උත්සාහ කරන්න බලන්න මෙන්න මේ ගැටලුව. ඔබට මගේ මේ පිළිතුරු ටික ලැබෙනවද කියලා තනියම උත්සාහ කරන්න. අපි එක දෙයක් හෙව්වේ නැහැ. මෙන්න මේ වීගයගේ අපි හෙව්වේ නැහැ පුතේනේ. මෙන්න මේ වීගයගේ අපි හෙව්වේ නැහැ. වීගයගේ කීයක්ද වෙන්න බලමු අපි. මෙන්න මේ වීගය අපිට ලියන්න පුළුවන් v සමානයි v1 ධන v2 ධන v3. v සමානයි v1 ධන v2 ධන v3. v සමානයි v1 කියන්නේ 10 ධන 30 ධන 20 30යි 20යි 50යි 50යි 10යි 60යි වෝල්ට් සමානයි මෙන්න මේ v කියන්නේ. මේ v වෙන්නේ v1 v2 v3 තුන් දෙනාගේ එකතුව තමයි පුතාලා v වෙන්නේ. හරි. එහෙනම් අපි තවත් ගැටලුවකට යමු බලන්න. right. හරි. දැන් බලන්න මෙන්න මේ ගැටලුව දිහා. 5 ඕම් 20 ඕම් 25 ඕම්. බලන්න. ප්‍රතිරෝධ තුනක් තියෙනවානේ. I දන්නෙත් නැහැ V දන්නෙත් නැහැ. අපි ගත්තොත් හරි. දැන් අපි ඉස්සරලා නිවැරදිව පරිපතය ඇඳගමු. හරි. දැන් මේකේ ප්‍රතිරෝධ තුනක් තියෙනවා. දෙකයි අපි ගත්තොත් දැන්
ඔන්න ප්‍රතිරෝධ 3 කයි දෙකයි ප්‍රතිරෝධ 3යි. මේ වගේ අගයන් 5යි ඕම් 25යි ඕම් සහ 20යි ඕම් වෙනවා. එතකොට මට දීලා තියෙනවා 5යි ඕම්ගේ ක්ෂමතාව 20යි කිලෝවොට් කියලා. එහෙනම් මේ 5යි ඕම්ගේ ක්ෂමතාව 20යි කිලෝවොට්. හරි. නේද? 20යි කිලෝවොට් කියලා අපිට දීලා තියෙනවා. එතකොට 20යි කිලෝවොට් නම් මෙයාගේ අපි දැන් මෙයාගේ නොදන්න රාශීන් ටික ලකුණු කරමු. මම මෙන්න මේකේ විභවාන්තරේ V කියලා ගන්නා මේ කෝෂේ. එතකොට කෝෂයේ ධනාග්‍රයෙන් එළියට ගලන ධාරාව එතකොට කරන්ට් එක මම I කියලා කියනවා. එතකොට මෙන්න මේ I ධාරාව මෙහෙම ගිහිල්ලා මෙන්න මේ පරිපථයට ඇතුල් වෙනවා මෙහෙම. එතකොට මෙන්න මේ 5යි ඕම් හරහා I ධාරාව ගලාගෙන යනවා. හැබැයි ප්‍රතිරෝධයක් හරහා ගියා කියලා ධාරාවට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ගියපු ධාරාව මෙතනින් එළියට එනවා. එහෙම නැත්නම් මේ ගියපු Iම එළියට එනවා. මේ ගියපු I මෙතනට එනවා. මේ I මෙතනට එනවා. එතකොට මේ I ආයෙත් මෙතනට යනවා. right. ඔබට පැහැදිලි. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ 20යි කිලෝවොට් තියෙනවා මෙන්න මේ 5යි ඕම් ප්‍රතිරෝධය තුල. මෙන්න මෙයා තුල තියෙනවා මෙයාගේ ක්ෂමතාව 20යි කිලෝවොට් කියන්නේ 20000යි වොට්. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය R සමානයි 5යි ඕම්. අපි දන්නවා ක්ෂමතාවේ සමීකරණ කීයක් තියෙනවද දරුවනේ? ඔව් ක්ෂමතාවේ සමීකරණ 3ක් තියෙනවා. ක්ෂමතාවේ ප්‍රධාන වශයෙන් සමීකරණ 3ක් තියෙනවා. ඔන්න සමීකරණ 3 මොනවාද? P සමානයි VI P සමානයි I වර්ග වතාවක් R P සමානයි V වර්ගයේ බෙදීම R. දැන් මම මේකේ දන්න දත්ත දෙකක් තියෙනවා. මොනවද දන්න දත්ත දෙක පුතේ? P සහ R කියන දත්ත දෙක මම දන්නවා. මේකේ P ක්ෂමතාව 20000යි වොට් ප්‍රතිරෝධය 5යි ඕම්. එමනම් අපි දන්නවා මෙන්න මේවා. මේකේ මම ක්ෂමතාව දන්නවා. අනිත් රාශිය ප්‍රතිරෝධය. එහෙනම් මට මෙන්න මේ සමීකරණේ V දන්නෙත් නෑ මං I දන්නෙත් නෑ. ඒක නිසා මට පළවෙනි සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ, හැකියාවක් නෑ. එතකොට දරුවනේ මම මෙන්න මේ කට්ටියගේ විභවාන්තර ගත්තොත් එහෙම 5යි ඕම් හරහා විභවාන්තරය මම V1යි කියලා ගන්නවා. 25යි ඕම් හරහා විභවාන්තරය V2යි ගන්නවා. මේක V3යි කියලා ගන්නවා. 5යි ඕම් හරහා විභවාන්තරය V1යි 25යි ඕම්ට V2යි V3යි. පැහැදිලිද? හරි. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාලගේ P සමානයි I වර්ග R. P සමානයි I වර්ග R. එතකොට අපි ගත්තොත් එහෙම P කියන්නේ ක්ෂමතාව 20000යි වොට්. අපි දමු P සමානයි I වර්ග R දැම්මොත් මෙයාගේ ක්ෂමතාව 20000යි වොට්. 20000යි 20යි කිලෝවොට් කියලා කියන්න පුතේ
20,000යි වොට් කියන එක 20යි කිලෝවොට් කියන 20,000යි වොට් කියන එක අයිව දන්නේ නැහැ අපි R ගියගේ 5යි එවනම් මම මේක ගත්තොත් එහෙම 5 වරක් 4යි 4,000 සමානයි I වර්ග මම මෙන්න මෙතන දාන්න ඕනේ බගන්ති ලිව්වොත් එහෙම පුතේ මම ලියන්න ඕනේ 5 ඕම් ප්‍රතිරෝධයට යොදමු 5 ඕම් ප්‍රතිරෝධයට P සමානයි I වර්ග R යොදමු එතකොට I වර්ගය 4,000ක් වුණොත් අපිට I ගියගේ අපි ගම් බලන්න අපි 4,000 වර්ගමූලය ගන්නවා අපිට 63.24ක් වෙන්නේ 63.245ක් තමයි 63.245යි ඇම්පියර් තමයි එන්නේ I ගේ අගේ විදිහට හරි හරි එහෙනම් දැන් I ට දශම ගණන් එන්න පුළුවන්ද පුතේ පැහැදිලිවම එන්න හැකියාව තියෙනවා මේ P ගියගේ ක්ෂමතාව 20යි කිලෝවොට් P සමානයි I වර්ග R 4,000යි I සමානයි රයිට් මේක අපේ ළමයි සමහරට ගත්ත ගාම එක්ක 200 එහෙම නැත්නම් 20යි කියලා දා ගන්නවා හරි මේකේ වර්ගමූල එකපාර 20ක් හෝ 200ක් දාගෙන වරද්දා ගන්නවා ඔබට කැල්කියුලේටර් එක පාවිච්චි කිරීමේ අයිතිය දීලා තියෙනවා දරුවනේ ඒ නිසා උඩ මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න අවශ්‍ය තැන්වලට විතරක් හරි දැන් මට P සමානයි V වර්ග R 20,000 right මම ලියනවා පහයි ඕම් ප්‍රතිරෝධයට පහයි ඕම් ප්‍රතිරෝධයට පහයි ඕම් ප්‍රතිරෝධයට P සමානයි V වර්ග R යෙදීමෙන් P සමානයි V වර්ග R යෙදීමෙන් V වර්ගයේ බෙදීම R ගියගේ 5යි එහෙනම් මම මේකේ වැඩි කරනවා 5 වරක් 2 10යි 1යි 2යි 3යි 4යි සමානයි V වර්ගය එතකොට අපිට V ගියගේ එනවා මේ තියෙන V වර්ගයක් ලක්ෂයේ වර්ගමූලය අපිට එනවා 316.227යි කියන එක මම 316.227යි කියලා ගන්නවා 316.227 316.228 වටහෙනවා V 316.228 V ගිය කියවෙන හරි දැන් මට මෙන්න මේ V ට සහ I ට දශම සංඛ්‍යා තමයි ලැබිලා තියෙන දරුවනේ
එහෙනම් අපි යම් බලන්න පරිපථයට 63.245 I ගිය 63.245 ඇම්පියර් V1 ගියාගේ 316.228යි එහෙනම් මෙන්න මෙයා හරහා මෙහෙම ධාරාව යනවා මේක V1 එතකොට මෙන්න මේක V2 පැහැදිලිද දැන් මේ V2 මම හොයන්න ගියොත් මම මෙන්න මේ 25 ඕම් ප්‍රතිරෝධය සලකනවා අපි ගන්නවා ලියනවා 25 ඕම් ප්‍රතිරෝධය සලකමු එතකොට මේ 25 ඕම් ප්‍රතිරෝධය සලකුවොත් එහෙම මට මේ 25 ඕම් ප්‍රතිරෝධය දරුවෝ මේක 25 ඕම් ගලන I ගිය ශ්‍රේණිගත නම් කවුද පොදු ශ්‍රේණිගත නම් කවුද පොදු I පොදුයි මෙන්න මේ I ප්‍රමාණයම තමයි මෙන්න මේ පරිපථයේ දිගේම ගලන්නේ එහෙනම් මේක 25 ඕම් නම් I සමානයි 63.245 63.245 ඇම්පියර් වෙනවා 25යි හරි අපිට දැන් මෙන්න මේ පරිපථයට මෙන්න මෙයාගේ විභවාන්තරය දරුවෝ V2යි මට මෙන්න මේ ප්‍රතිරෝධයට 25 ඕම් කියන ප්‍රතිරෝධයට V සමානයි IR දැම්මනම් R දන්නවා I දන්නවා V හොයන්න පුළුවන් නේද පුතේ මෙන්න මේ ප්‍රතිරෝධයට V සමානයි IR දැම්මනම් මට I සහ R දෙන්නම දන්න නිසා V2 කියන අගය හොයන්න පුළුවන් නේද එහෙනම් මම ලියනවා 25 ඕම් ප්‍රතිරෝධයට 25 ඕම් ප්‍රතිරෝධයට V සමානයි IR යොදමු V2 සමානයි I ගිය 63.245 R ගිය 25යි I ගිය 63.245 R ගිය 25යි එහෙනම් බලමු මෙන්න මේ V2 වෙන්නේ කීයද කියලා 63.245 63.245 වැඩි කරනවා 25න් 1581.125 1581.125යි V2 විභවාන්තරය හරි එතකොට මට මෙන්න මේ V2 ප්‍රතිරෝධය මෙන්න මේ 25 ඕම් ප්‍රතිරෝධය මගින් ගොඩනගන ක්ෂමතාව සොයන්න අවශ්‍ය වෙනවා මට මෙන්න මේ 25 ඕම් ප්‍රතිරෝධය තියෙනවනේ පුතාලා 25 ඕම් ප්‍රතිරෝධය ගොඩනගන ක්ෂමතාව හෙවීමට අවශ්‍ය වෙනවා එහෙනම් මම ලියනවා 25 ඕම් ප්‍රතිරෝධයට
25 ඕම් ප්‍රතිරෝධයට P සමානයි අපිට පුතේ ප්‍රධාන වශයෙන් දන්න දත්ත දෙක I සහ R දත්ත දෙක I සහ R දත්ත දෙක දන්නවා නම් මම මෙන්න මේ I සහ R දත්ත දෙක දන්නවා නම් මම මොකද කරන්නේ P සමානයි I වර්ග R කියලා මෙයාම ලියනවා P සමාන I වර්ග R අපි දන්නවා I ගියගේ 63.245 63.245යි I වර්ග R කියලා කියන්නේ 25යි ඕම් P සමානයි 63.245 වර්ගය 63.245 වර්ගය අපිට එනවා 3999.93යි මට මේක වැටෙවුවා නම් එහෙම 4000ට වට යන්න පුළුවන් P සමානයි 4000 වතාවක් 25යි එහෙනම් මට එනවා P සමානයි 25 4ෙන් වැඩි කරොත් පුතේ 25 4ෙන් වැඩි කරොත් 100යි තවත් බිංදු 1 2 3ක් තියෙනවා 1 2 3ක් තියෙනවා එහෙනම් P සමානයි කීයද වෙන්නේ 100යි කිලෝවොට් වෙනවා මෙන්න මෙයාගේ ක්ෂමතාව P සමානයි 100යි කිලෝවොට් වෙනවා හරි අපි යම් බලන්න තුන්වෙනි ප්‍රතිරෝධයට අපි මේ කතා කරලා හිටියේ මෙන්න මේ 25 ඕම් ප්‍රතිරෝධය ගැන දරුවනේ බලන්න දැන් අපි මෙන්න මේ 20 ඕම් මෙත යමු අපි මෙන්න මේ 20 ඕම් ප්‍රතිරෝධය හරහා යන ධාරාව 63.245යි අපි මෙන්න මේ ප්‍රතිරෝධයට 20 ඕම් ප්‍රතිරෝධයට අපි V සමානයි IR යොදමු I ගියගේ 63.245යි නේ 63.245යි ප්‍රතිරෝධය 20යි බලමු 63.245 20 1264.9 විභවාන්තරය 1264.9 හරි එතකොට මම මෙන්න මේ 20 ඕම් ප්‍රතිරෝධය උත්සර්ජනය කරන ක්ෂමතාව උත්සර්ජන ක්ෂමතාව අපි ගත්තොත් එහෙම V I ගියගේ
63 දෙක 4යි 5යි p සමානයි i වර්ග r යොදනවා. p සමාන i කියන්නේ 63.2 4යි 5 i වර්ග r කියන්නේ 20. එතකොට බලමු කොහොමද මේ අගේ වෙන්නේ කියලා. 63.2 4යි 5යි 63.2 4යි 5යි වර්ගය 3999.93යි මට මේක ගන්න පුළුවන් ආසන්න වශයෙන් 4000යි කියලා. p සමානයි 3900 අපි ආසන්න වශයෙන් 4000යි කියලා ගමු. 4000 වැඩි කිරීම 20යි. ඒ කියන්නේ අපිට එනවා p සමානයි 80000යි වොට්. එහෙනම් p සමානයි 80යි කිලෝවොට් වෙනවා. එතකොට දැන් මෙයාගේ උත්සර්ජනය වෙන තාපයන් ගත්තොත් අපි ඉස්සෙල්ලා තව v වහනවා නේ පුතා. v මේක 316.2යි. හරි. එතකොට මෙයාගේ මුළු v වෙන්නේ මේ පරිපතේ මුළු v වෙන්නේ මුළු පරිපතේ මුළු විභව අන්තරය වෙන්නේ v1 සමානයි 316.228යි වෝල්ට්. v2 සමානයි 1581.125යි වෝල්ට්. v3 ගියගේ 1264.9. එහෙනම් මේ පරිපතේ සමස්ත මුළු v වෙන්නේ මුළු විභවාන්තරය 316.228යි 316.228යි ධන 1581යි දශම 1.25යි ධන 1264.9යි මට එනවා 3162.2.5යි 3162.253යි 3000 ගත්තොත් මෙයාගේ එනවා 1
කොහොටත් අය චෙක් කරමු බලන්න. තුන්සිය 16.228යි ධන 1581යි ධන 3162.253යි. හොඳ වෙලාවට බැලුවේ 2.53. මුළු විභවාන්තරය. හරි. මෙන්න මේක මුළු විභව අන්තරය. මුළු ක්ෂමතාව ගත්තොත් මෙන්න මේකේ මුළු ක්ෂමතාව ගත්තොත් මෙතන මෙයා 20යි කිලෝවොට්, මේක 100යි කිලෝවොට්, මේක 80යි කිලෝවොට්. මේක 20යි කිලෝවොට්, 100යි කිලෝවොට්, 80යි කිලෝවොට්. එමනම් මෙයාගේ මුළු එකතුව වෙනවා කොච්චරද? 200යි කිලෝවොට්. මෙන්න මෙයාගේ මෙන්න මේ ගැටලුවේ මුළු ක්ෂමතාව වෙනවා 200යි කිලෝවොට්. නිපදවන තාප ප්‍රමාණය ගත්තොත් එහෙම අපිට 200යි කිලෝවොට් වැඩි කරන්න ඕන 20න්. එහෙනම් 200 කිලෝවොට් වොට් කරන්න මම වැඩි කරනවා 1000න්. වැඩි කරනවා 20න්. දෙවරක් දෙක 4 වැඩි කිරීම 1 2 3 4 5 6යි 1 2 3 4 5යි 6යි 10යි 6යි ජූල්. එබැවින් තමයි මේක ලියන්න පුළුවන් මට 4 4000යි කිලෝ ජූල් කියලා. මෙන්න මෙයාගේ 10 3ෙන් බෙදලා මෙයාව ජූල් ලගේ 10 3ෙන් බෙදලා අපිට මේක කිලෝ ජූල් බවට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ ගැටලුව ප්‍රැක්ටිස් කරලා බලන්න. අපි මීළඟ වීඩියෝ එකෙන් සමාන්තරගත පරිපථ හා සම්බන්ධයෙන් සාකච්ඡා කරමු.